හරි ළමයි අපි පටන් ගමු. අද අපිට 8 වෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ නේ. ත්‍රිකෝණ ජ්‍යාමිතියේ තියෙන අපිට හම් වෙන ත්‍රිකෝණ පාඩම. හරි දාන්න මාතෘකාව ත්‍රිකෝණ පළවෙනි කොටස 8 වෙනි පාඩම. හරි මාතෘකාව දාන්න ඉක්මනට. හරිද? ත්‍රිකෝණ 1. හරි තව පාඩමක් තියෙනවා ඊළඟ පාඩම ත්‍රිකෝණ 2. ඒක අපි ලබන සතියේ කතා කරන පාඩම. හරි. හොඳයි. එතලම මේ පාඩමේදී දැන් හොඳට අහගන්න. හරි ජ්‍යාමිතියේ පාඩම් අපි දැන් ඉගෙන ගත්තා ත්‍රිකෝණ අංග සාමයනේ. හරිද? 10 පන්ති අපිට හම්බෙච්ච පළවෙනි ජ්‍යාමිතියේ පාඩම තමයි ත්‍රිකෝණ අංග සාමය. ඒකේ අපි ක්‍රමයන් 4ක් ඉගෙන ගත්තා. ත්‍රිකෝණ දෙකක් අපිට අංග සමයි කියලා කියන්න පුළුවන් අවස්ථා 4ක් නේ ක්‍රමයන් 4ක් ඉගෙන ගත්තා. දැන් මේ පාඩමෙත් අපිට ළමයි ජ්‍යාමිතියේ ක්‍රමයන් කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. ත්‍රිකෝණ සම්බන්ධයෙන්. හරි? හොඳයි. හරි මෙම පාඩම යටතේදී ළමයි අපි ත්‍රිකෝණ වල ලක්ෂණ ත්‍රිකෝණ ආශ්‍රිත ක්‍රමයන් ඉගෙන ගැනීම සිදු කරනවා. හරි. ලියන්න මෙහෙම හැඳින්වීමක් ලියමු. හරි. ලියන්න. හරි ඉක්මන් කරන්න මාතෘකාව දාන්න ත්‍රිකෝණ 1 8 වෙනි පාඩම. හරි ලියන්න. මෙම පාඩම යටතේදී මෙම පාඩම යටතේදී මෙම පාඩම යටතේදී ත්‍රිකෝණයක ත්‍රිකෝණ ආශ්‍රිත ක්‍රමයන් හරි ක්‍රමයන් ඉගෙන ගැනීම සිදු කරයි. හරි දැන් අපි ඉස්සෙල්ලාම මේකේ අපිට ක්‍රමයන් දෙකක් ඉගෙන ගන්න තියෙනවා. මේ දෙකම ඕගොල්ලෝ 9 සහ 8 7 පන්ති වල ඉගෙන ගත්ත ක්‍රමයන්. හරි. එකක් තමයි ළමයි අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක් ගත්තොත්. හරි. සමපාද, සමද්විපාද, විෂම ත්‍රිකෝණයක් ගත්තත් ඊට පස්සේ සුළු කෝණී, ඍජු කෝණී, මහා කෝණී ඕනම ත්‍රිකෝණයක් ගත්තොත් ළමයි ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. හරි. ඕනෑම ත්‍රිකෝණයක හරි මේ හිතන්නකෝ A B C ත්‍රිකෝණය. හරි. ඕනම ත්‍රිකෝණයක ඔයගොල්ලෝ දන්නවා පුතා අභ්‍යන්තර කෝණ තුනේ මේ ඇතුලේ පිහිටි කෝණ තුනේ එකතුව කීයද? අංශක කීයට සමාන වෙනවද? ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ඔව් අංශක හොඳයි 180 වලට සමාන වෙනවා. ඒත් අපි මේ කෝණය ලියනවා නම් කොහොමද ලියන්න වෙන්නේ? B A C කෝණය නේ. හරි. BAC කෝණය එකතු කිරීම මේ කෝණය ABC කෝණය ABC කෝණය එකතු කිරීම මේ කෝණය ACB කෝණය ACB කෝණය සමානයි අංශක කීයද 180යි. හරි අපි ඕන අගයක් දාගමු මෙතන හිතන්න අංශක 70යි කියලා මේ කෝණය. හරි මේ කෝණය හිතන්න අංශක 60යි කියලා. හරි උඩ මෙයා 60යි මෙයා 70යි නේ මෙයා කීයක් වෙනවද ඕන මානෙන් මෙන්න එන්න ඕන කීයද අංශක 50ක් එන්න හරි බලන්නකෝ. හරි BAC කෝණේ අංශක 60යි මම නිකන් අගයන් දාලා පෙන්නන්නේ. හරි ABC කෝණේ අංශක 70යි ACB කෝණේ අංශක කීයද 50යි නේ. ඉතින් මේ තුන එකතු කීයද හරි ක්‍රම අංශක 180ක් වෙනවා. හරි මේක ඕනම ත්‍රිකෝණයකට හරි ළමයි.
හරි ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයක් වෙනවද? අංශක 180ක් වෙනවා. හරි. හොඳයි. අපි ඉස්සෙල්ලාම ළමයි මේ රූපය ඇඳගෙන පසුපැනෙන් ලියාගමු ප්‍රමේය. හරි. ඉස්සෙල්ලා ඔබ මේ වගේ ත්‍රිකෝණයක් අඳින්න. ඊට මේ අභ්‍යන්තර කෝණනේ. හරි. ඊට පස්සේ බාහිර කෝණ බලා ගන්න. එතකොට මේ බාහිර කෝණ ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? දැන් මේ තියෙන්නේ ඇතුලේ තියෙන කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. තුනේ එකතුව අංශක 180ට සමාන වෙනවා. තමයි බාහිර කෝණ ගන්න නම් මේ ත්‍රිකෝණය අපිට පාද දික් කරන්න වෙනවා. දැන් මෙතන බාහිර කෝණය ගන්න ඕන නම් මම මේ පාදේ දික් කරනවා. හරි මෙන්න මේ පාදේ අපිට කොහොමද දික් කරගන්න පුළුවන්? හරි. එතන මෙතන මම දික් කරනවා මෙන්න මේ D ලක්ෂයේ වෙනවා. හරි. ඊට පස්සේ මේ පාදේ දික් කරනවා. මෙතන බාහිර කෝණය ගන්න ඕන නම්. හරි. මෙතන බාහිර කෝණය ගන්න ඕන නම් මම මේ පාද දික් කරනවා E දක්වා. හරි. ඊට පස්සේ මෙතන බාහිර කෝණය ගන්න ඕන නම් මෙතන බාහිර කෝණය ගන්න ඕන නම් හරි මම මේ පාදේ දික් කරනවා F දක්වා. F. හරි. හොඳයි. ඔයගොල්ලෝ පොඩක් රූපේ අඳින්න. හරි. රූපේ අඳින්න. මේ ත්‍රිකෝණේ ළමයි ඇඳලා ඔය විදිහට පාද දික් කරන්න. හරි. ABC ත්‍රිකෝණය අඳින්න ඉක්මන් කරන්න. හරි කගාලා ඉක්මන් කරන්න ළමයි ඔයගොල්ලෝ පාඩමේ නම මාතෘකාව දාන්න ඕනේ ත්‍රිකෝණයක කියලා. ත්‍රිකෝණයක පාඩම 8 වෙනි පාඩම. හරි. 10 පන්තියේ 8 වෙනි පාඩම ත්‍රිකෝණයක. හරි අපි ලබන සතියේ කරන්නේ ත්‍රිකෝණ දෙක දෙවෙනි පාඩම ඉක්මන් කරන්න. ක්ලාස් එකට වෙලාවට සම්බන්ධ වෙන්න ළමයි පරක්කු වෙන්න එපා. හරි. ත්‍රිකෝණයක 8 වෙනි පාඩම. ලබන සතියේ ත්‍රිකෝණ දෙවෙනි පාඩම කරාම පළවෙනි පාඩම් 9 මේ වෙද්දි කොට අපිට පෙබරවාරි මාසෙ වෙද්දි ඉවර වෙනවා. ලබන සතියෙන් ඉවරයි. මාර්තු මාසයේ අපිට තව ඉතුරු වෙලා තියෙන පාඩම් 3ක් විතර. එතකොට පළවෙනි පාරේ පාඩම් 13 සම්පූර්ණ වෙනවා. හරි. ඉක්මන් කරන්න. ඔයගොල්ලන්ගේ 10 පන්තියේ තමයි ළමයි පාඩම් වැඩිම. හරි 32ක් තියෙන අනේ පාඩම් 10 පන්තියේ. වාර 3ෙම ඔක්කොම 11 පන්තියේ ළමයි පාඩම් අඩුයි. 11 පන්තියේ පාඩම් තියෙන්නේ 25යි. හරි 10 පන්තියෙන් තමයි වැඩිපුරම සාමාන්‍ය පෙළ පේපර් එකකට දෙන්නේ ගණන් වල. ගණන් වල විතරක් නෙමෙයි අනිත් විෂයන් වලත් එහෙමයි 10 පන්තියෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න එන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට. ඒකින්ද මේවා හොඳට ඉගෙන ගන්න 10 පන්තිය වැදගත්. හරි ඉක්මන් කරන්න. රූපය අඳින්න ත්‍රිකෝණයක් ඉක්මනට අඳින්න. ත්‍රිකෝණේ අඳින්න ළමයි මෙතන A B C. හරි A B C ත්‍රිකෝණය ඇඳලා මේ අභ්‍යන්තර කෝණ මාක් කරා මේ අගයන් වලින්. හරි කෝණ මානෙ තිබ්බාම මෙතන අංශක 70ක් ආවා. මෙතන කෝණ මානෙ තියලා මැන්නාම අංශක 50ක් ආවා. මෙතන කෝණ මානෙ තියලා කෝණ මැන්නාම අංශක 60ක් ආවා. අභ්‍යන්තර කෝණ හරි. නේ? ඊට පස්සේ බාහිර කෝණ ගන්න ඕන නම් ළමයි මොකද කරන්න වෙන්නේ? පාද දික් කරන්න ඕනේ. හරි මේ පාදේ මම දික් කරා D වෙනකම්. D ලක්ෂය. මේ පාද දික් කරා E ලක්ෂය වෙනකම්. හරි මේ පාද දික් කරා F ලක්ෂය වෙනකම්. පාද දික් කරන්න වෙනවා. හරි මම කරන්නේ. එතකොට ළමයි දැන් මෙතන අපි ඉස්සලාම ලියමු රූපය ඇඳලා හන්නනේ. හරි. ඉස්සලාම ලියන්නේ මෙතන අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. කීයද බලන්න ඉන්නේ 60යි 70යි 130යි 130යි 50යි 180යි නේ. ඔව්. අංශක 60යි කියලා මම අරන් දෙන්නේ මෙන්න මේ කෝණය. ඒක ලියුවේ හැටි BAC කෝණය. හරි. දැන් මේක ලියන්න. හරි පොඩ්ඩක් ඉන්නවම ඉන්න. මේක ලියන්න කලින් අපි රතුපැනේ ලියමු මෙහෙම. මොකද්ද ලියන්න ඕනේ? ත්‍රිකෝණයක සරලකමක් දාලා ලියමු. ලියන්න රතුපැනේ. හරි. රතුපැනේ සරලකමක් දාලා ලියන්න. රූපේ පහලින් රූපය ඇඳලා ඊට පස්සේ රතුපැනේ සරල ලකුණක් දාලා ලියන්න. ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම සුළු කෝණි මහා කෝණි ඍජු කෝණි නැත්නම් සමපාද සමදීපාද විෂම. හරිද? ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය නැත්නම් එකතුව ඕනෑම ත්‍රිකෝණයක
අභ්‍යන්තර කෝණ තුනෙහි ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව හරිද අංශක 180ක් වේ. අංශක 180ක් වේ. අංශක 180ක් වේ. හරි ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වේ. හොඳයි. හරි දැන් ලියන්න මේක අංශක 60 එකතු කිරීම අංශක 70 එකතු කිරීම අංශක 50. මේ ත්‍රිකෝණය මෙන්න අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ට සමානයි. යෝගම් ලිපේ මෙන්න මේ කෝණේ BAC කෝණය BAC කෝණය එකතු කිරීම. මේ කෝණේ ABC කෝණය එකතු කිරීම. මේ කෝණේ ACB කෝණය සමානයි අංශක 180යි. දැන් මේක ලියන්න. හරි ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වේ. ඊට පස්සේ මේක ලියන්න යටින්. මේ දෙක යටින් ලියන්න. හරිවද? හරි. පැහැදිලිනේ? හරි ඔයගොල්ලෝ අටේ පන්ති ඉගෙන ගත්තා. හරි ඉවරද? ඉක්මන් කරන්න. හරි ඉවරයි. හොඳයි. ඊට පස්සේ තමයි දැන් අපි කරු බාහිර කෝණ. ඕනම ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව කීයක් වේද? හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන බාහිර කෝණෙ ගත්තී. හොඳට බලන්න මේ. පාදයක් දික් කරාම සෑහෙන බාහිර කෝණෙ මෙන්න. ඔව්. හොඳට බලන්න ළමයි මෙතන බාහිර කෝණයගේ හොයද්දී අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ මොකක් මතද තියෙන්නේ? අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි මොකක් මතද තියෙන්නේ? ඈ? ඔව් සරල රේඛාවක් මත. හොඳයි. සරල රේඛාවක් මත නේ මේ පේනව නේද? සරල රේඛාවක් මත තියෙන්නේ නේ. මෙතන බාහිර කෝණයයි ඇතුලේ අභ්‍යන්තර කෝණයයි. සරල රේඛාවක් මත තියෙන්නේ. එහෙනම් මට කියන්න සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව කීයද? ඔව් 180යි. මේක දන්නවනේ ඔය සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් දැන් මට කියන්න මෙතන බාහිර කෝණය හොයන්නේ කොහොමද? 180න් 50 ඔව් අඩු කරනවා. හරි. 180න් මේ ඇතුලේ කෝණය අඩු කරාම මෙතන බාහිර කෝණය කීයද එන්නේ? 180න් 50ක් අඩු කරාම 130යි. ඔය වගේ මෙන්න මේ බාහිර කෝණයගේයි මෙන්න මේ බාහිර කෝණයගේ එකක් ගාලා දාන්න. මෙතන බාහිර කෝණයගේයි මෙතන බාහිර කෝණයගේ ඉක්මනට පුළුවන් රූපේ. එකසිය 20යි 110යි හරි. හොඳයි. මෙතන බාහිර කෝණය ගත්තී. අභ්‍යන්තර කෝණය 60යි නේ. සරල රේඛාවක් මත තියෙන්නේ. 180න් මේ ඇතුලේ කෝණය 60 අඩු කරාම එළියේ බාහිර කෝණය 120ක් වෙනවා. මෙතන 120යි. මෙතන සරල රේඛාවක් මත තියෙන්නේ හැමතිස්සෙම අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි. අභ්‍යන්තර කෝණය 70යි. 180න් 70ක් අඩු කරාම 110යි බාහිර කෝණය. හරි. දැන් ඔයගොල්ලන්ට කිව්වේ හැකි ඊට පස්සේ වැදගත් දේ මම ලියනවා බාහිර කෝණ තුනේ එකතුව. හරි. අංශක 120 එකතු කිරීම අංශක 110. හරි. එකතු කිරීම අංශක 130. මේවා අටේ පන්ති ඉගෙන ගත්ත ඒවා. පුතා කියන්න බලන්න බාහිර කෝණ තුනේ එකතුව කීයට සමාන වෙනවද ත්‍රිකෝණයක? ඕනම ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ අයිත් කීයද? 360යි. ඕනම ත්‍රිකෝණයක හරි මේක විතරක් නෙමෙයි. ඕනම ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව 360ට සමානයි නේ. අංශක 360ක් වෙනවා බාහිර කෝණ තුනේ එකතුව. 120යි 110යි 230යි 230යි 130යි 360යි. හරි. අපි ඊළඟට රබෑනේ ලියමු මෙහෙම.
හරි දැන් මෙතනින් නැවත කොහොමද ඔයගොල්ලෝ මේ දෙක ලියුවනේ. හරි. ආයි තපලොක්නක් දාලා යට ලියන්න එහෙම. තපලොක්නක් දාලා යට ලියන්න. ඕනෑම ත්‍රිකෝණයක බාහිර කෝණ තුනෙහි එකතුව ඕනෑම ත්‍රිකෝණයක බාහිර කෝණ තුනෙහි එකතුව අයුක්තය. ඕනෑම ත්‍රිකෝණයක බාහිර කෝණ තුනෙහි අයුක්තය කීයද? අංශක 360ක් වේ. 360යි අංශක. අංශක 360ක් වේ. හරි. ඕනෑම ත්‍රිකෝණයක බාහිර කෝණ තුනෙහි එකතුව අංශක 360ක් වේ. හොඳයි. හරි. තග්ගා ලියන්නේ මේක. ලියලා අපි ලියමු යටින්. අංශක 120 ත්‍රිකෝණය කියන්නේ EAB කෝණය. EAB කෝණය. 110 කෝණය කියන්නේ FBC කෝණය. FBC කෝණය. 130 කියන්නේ DCA කෝණය. DCA කෝණය. සමානයි අංශක 360යි. අංශක 360යි. බාහිර කෝණ තුනේ එකතුව සමානයි අංශක 360ට. හරි. ඔය දෙක දැන් ඕගොල්ලෝ කොහොමද කටේ පන්ති ඉගෙන ගත්ත ප්‍රමේයන් දෙකක් ත්‍රිකෝණ සම්බන්ධයෙන්. හරි. ඊට පස්සේ තමයි සරල රේඛාවක් මත කෝණවල එකතු අංශක 180යි. ඒව දන්නව නේද? ඔව්. කටේ පන්ති ඉගෙන ගත්තා. ඊට පස්සේ ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු කියලා ගන්න. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක 180. මතකයි නේද? හරි. ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු කීයද? මෙතන ඔයගොල්ලන්ට පේනවා 180 දෙකක් වෙන්නේ 180 දෙකක් කියන්නේ කීයද? ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360යි අංශක. මතකයි. ඊට පස්සේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ මේ විශාලත්වයෙන් සමානයි. මේ අංශක 60ක් වුණොත් මෙයක් අංශක 60ක් වෙනවා. සරල රේඛාවක් මත කෝණවල එකතුව 180යි. මෙයා 60 නම් මෙයා 120ක් වෙනවා නේ. දැන් මෙයක් මොනවද වෙන්නේ? ප්‍රතිමුඛයේ මේ දෙන්න. මෙයක් 120ක් වෙන්න ඕනේ. හරි. ඔයා විභාගෙදී අහනවා කෙටි ප්‍රශ්න වලට නේ. හරි. මෙයා 60 නම් මෙයා 60යි. දැන් මේක අපිට හෙව්වේ ඇති සරල රේඛාවක් මත කෝණ පාවිච්චි කරලා නේ. මේ දෙක සරල රේඛාවක් මත හින්ද 180ෙන් 60 අඩු කරාම 120යි. ආයේ මේ දෙන්න ප්‍රතිමුඛයි ඒකින්ද සමානයි. හරි. ඊට පස්සේ තව ඔයගොල්ලෝ ඉගෙන ගත්ත 9 පන්තියේදී තව ප්‍රමේයන් කිහිපයක්. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. හරි. ඒවා දැන් ගණන් හදද්දී අද ඕන වෙන්නේ 9 පන්ති ඉගෙන ගත්ත ඒවා. හරි. මතකයි නේද? හොඳයි. 9 පන්ති ඉගෙන ගත්ත ඒවා අපිට ඕනේ ගණන් හදද්දී මේ පාඩමේ. හරි. තව ඔයගොල්ලෝ ඉගෙන ගත්ත 9 පන්තියේදී තමයි මෙන්න මෙහෙම. සමාන්තර රේඛා දෙකක්. ගත්තොත් මේ විදිහට සමාන්තර රේඛා දෙකක් කියන්නේ කොච්චර දික් කරත් මේ දෙන්න කැපෙන්නේ නැහැ. ඡේදනය වෙන්නේ නැහැ. සමාන්තර රේඛා දෙකක් තවත් රේඛාවකින් මේ ඡේදනය වුණාම මෙතන තියෙන ඒකාන්තර කෝණ මොකද වෙන්නේ? අර ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ අපි හඳුන්වන්නේ ඒකාන්තර කෝණ නේ. ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ. දැන් මේ කෝණය අංශක 60ක් දීලා මෙයා කීයද කියලා එමුත් කීය දෙන්නේ? මෙයක් 60ක් වෙනවා. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. හැබැයි මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. හරි. මේ රේඛා දෙක සමාන්තර නම් ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. සමාන්තර වෙන්න ඕනේ. ඊට පස්සේ අර F අකුරක ගත්තොත් මෙතන ඕගලන්ට වෙනවා F අකුරක මේ පැත්තෙන් ගන්න පුළුවන් මේ පැත්තෙන් ගන්න පුළුවන්
F අකුරක මුළු දෙකේ කෝණ මොකද වෙන්නේ? අපි F අකුරක මුළු දෙකේ කෝණ අනුරූප කෝණ නේ. බලන්න මේ F අකුරක් තියෙන්නේ. හරි F අකුරක මුළු දෙකේ කෝණ මොකද වෙන්නේ? අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. මෙයා 60 මෙයා 60යි. ප්‍රතිමූල කෝණවල මෙයා 60 මෙයා 60ක් වෙනවනේ. හරි ඊට පස්සේ සරල රේඛාවක් මත කෝණ වලට. මේ පැත්තේ කෝණ කීයද? 120ක් වෙනවා නේද? සරල රේඛාවක් මත කෝණ වලින් මෙයා 60 මෙයා 120ක් වෙන්න ඕනේ. මොකද එකතු 180ට සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ තව කෝණ ඉගෙන ගන්න කෝණ වර්ගයක් C අකුරක මුළු දෙකේ කෝණ මොන කෝණද? මිත්‍ර කෝණ නේ. එතකොට මේ රේඛා දෙක සමාන්තර නම් මේ C අකුරක් වගේ ඉන්නේ. C අකුරක මුළු දෙකේ කෝණ මිත්‍ර කෝණ සමාන වෙන්නේ එකතුව කීයද? මිත්‍ර කෝණ දෙකක එකතුව 180කුත් වෙනවා. මතකයිද 9 පන්ති ඉගෙන ගත්තා? මතකද නැද්ද? දැන් අද ගණන් හදන්න ඕනේ ඈ. මම චුට්ටක් මතක් කරෙත් ඒකයි. හරි. මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. සමාන්තර නම් අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. F අකුරක මුළු දෙකේ කෝණ. මෙහෙම F අකුර ගන්න පුළුවන්. මෙහෙම F අකුරක් ගන්නත් පුළුවන්. හරි. බලන්න මේ කෝණය කීයද? 60ක් වෙනවා. මෙහෙම F අකුර ගත්තොත් ඔළුවෙන් F අකුරක් ගත්තොත් මෙයා 60යි මෙයා 60යි අනුරූප කෝණ. හරි. මේ පැත්තෙන් F අකුර ගන්නත් පුළුවන්. හරි මෙයා 120 නම් මෙයා කියන්නේ 120යි තේරුණා. මේ F අකුර ගත්තොත් F අකුරක මුළු දෙකේ කෝණ අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා Z අකුරක මුළු දෙකේ කෝණ. හරි මෙහෙම Z අකුර ගන්නත් පුළුවන් මේ පැත්තේ Z අකුර ගන්නත් පුළුවන් නේ. 120 නම් මෙයා 120. හරි ලක්ෂයක් වඩා කෝණ වල එකතු 360කුත් වෙනවා. ඔය මතක තියෙන්න ඕනේ. සරල රේඛාවක් මත කෝණ වල එකතුව 180ට සමාන වෙනවා. හරි සමාන්තර රේඛාව දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වුණාම එතන සෑදෙන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. එතන සෑදෙන අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. එතන සෑදෙන මිත්‍ර කෝණ දෙකේ එකතුව 180ට සමාන වෙනවා. හරි පැහැදිලිද? 120යි 60යි එකතු කරාම 180. මෙතනත් බලන්න මේ පැත්තෙන් ගන්න පුළුවන්. C අකුරක මුළු දෙකේ කෝණ මිත්‍ර කෝණ 120යි 60යි 180ක් වෙනවා. ඒ ඔය ටික ළමයි අපි 9 පන්තියේ සහ කලින් වේව 8 පන්තියේ ඉගෙන ගත්තේ ඒක. හොඳයි. හරි ඊට පස්සේ තමයි තව ඕගොල්ලෝ ක්‍රමයක් ඉගෙන ගත්ත 9 පන්තියේදී. ත්‍රිකෝණ ආශ්‍රිත මොකද්ද ප්‍රමේය? එන්න මේක ඉගෙන ගත්තා 9 පන්තියේ ත්‍රිකෝණ පාඩමේ. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය. අහගන්න ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව සමාන වෙනවා. මොකක්ද බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණෙ මේ සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. බලන්න අදින් 130 සමාන වෙනවා නේද ළමයි? පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණ සමාන වෙනවා නේද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. 60යි 70යි එකතුව බලන්න. හරිද බලන්න. හරි 60යි 70යි 130යි හරි. එතන බලන්න ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණ මේ 110යි. මේක සමාන වෙනවා නේද ළමයි? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ. මෙයයි නේද? දැන් එන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතු 60යි 50යි එකතු කරා. එතකොට ළමයි 60යි 50යි එකතු කරාම 110ක්. මෙයා බලන්න ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය 120. සමානයි අභ්‍යන්තර එතකොට සම්මුඛ කෝණ දෙක මේ දෙක. සම්මුඛ කෝණ දෙකේ එකතුවට 70යි 50යි එකතුවට සමාන වෙනවා 120. හරිද? ඔන්න ඕගොල්ලෝ ඉගෙන ගත්තා 9 පන්තියේ. හරි. දැන් අපි ඊළඟ එක ලියන්න හදන්නේ ඔය කිව්ව දේ. හරි. ඊළඟ තතු ලකුණ රතු පෑනෙන් ලියමු. තතු ලකුණක් දාලා ලියන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන
ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. හරි ඒක ගමන් හිතන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. බාහිර කෝණය කමාවක් දාන්න. බාහිර කෝණය කමා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක ගන්න අභ්‍යන්තර කෝණ නෙමෙයි. මෙයාට ඇතුලේ තියෙන මෙන්න මේ ඉස්සරහා කෝණ දෙක සම්මුඛ කෝණ දෙක. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. හොඳයි. හරි. අපි දැන් මෙන්න මේ දේවල් ලියා ගන්නමු. හරි. මෙතන බාහිර කෝණේ 130 සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක 60 70. හොඳයි. 130 කියලා කියන්නේ තමයි BCA බාහිර කෝණය. හරි. මේක ලිව්වා. ඒක අපි මේ විදිහට ලියමු BCA බාහිර කෝණ සමානයි. ඒකට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මේ ලිව්වේ BAC කෝණය. අනිත් එක 60 කෝණ නේද? හරි. ලියන්න ඉක්මන මෙතන ඉතින් මෙහෙම ලියන්න. ලියලා මෙහෙම ලියන්න ඕනේ. අනිත් එක 70 කෝණ ලිව්වේ ABC කෝණ. ඊට මෙතන පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණ 110යි. ඒක ලිව්වේ FBC කෝණය. සමානයි. එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක 60යි 50යි. BAC කෝණය එකතු කිරීම එතකොට 50 කියන්නේ ACB කෝණය නේද? ACB කෝණය හඳුනන ACB කෝණය නැත්නම් BCA කෝණය කිව්වත් කමක් නැහැ. පැත්ත මාපනට කමක් නැහැ. නේ? BAC කිව්වත් CAB කිව්වත් එකයි. අදටත් එහෙමයි. ACB කිව්වත් BCA කිව්වත් එකයි. 120 කියන්නේ මෙතන බාහිර කෝණය EAB කෝණය. EAB කෝණය. සමානයි 70යි කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක නේද? ABC කෝණය. ABC කෝණය එකතු කිරීම 50 ACB කෝණය. හරි. ඔන්න ඔය ලියා ගන්න මෙතන ඉඳන් මෙතන. හරි. හොඳයි. ඉතින් ওই ටික තමයි අපිට මේ පාඩමේ ළමයි ඉගෙන ගන්න තියෙන කරුණු ක්‍රමයන් ටික. සහ දැන් ඕකේ මම ගණන් හදන්නේ. මේක පේන්නේ නැහැ ඕගොල්ලන් නේද? හරිනේ. හරි. හොඳයි. එතන මේ තුනම ලියා ගන්න ඕනේ මේ විදිහට අගයන් සහ මේ අකුරු වලින් ලියන විදිය හුරු වෙන්න ඕනේ කොහොමද? හරි ඒවා පොඩි කාලේ නම් ඔයගොල්ලන්ට ගණන් වල උගන්වනවා. කෝණයක් ලියන විදියනේ. හරි මේ විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. හරි දැන් මේ ක්‍රමයන් ටික ආයේ මේකේ මතක් කරන්න දිනවා ළමයි. මම මතක් කරේ ඒකයි සහ මේකෙන් ගණන් ටික හදන්න තියෙන්නේ. හොඳයි. හරි. අපි එමු ළමයි ප්‍රශ්නාංක ටියුට් එකේ ත්‍රිකෝණ එක සම්බන්ධ ගැටලු. ත්‍රිකෝණ එක සම්බන්ධ ගැටලු වල හරි. හොඳයි. ඉස්සෙල්ලාම එමු ළමයි ප්‍රශ්නාංක 1.
දැන් රූපය අඳින්න කරන්න වෙනවා ළමයි මේකේ. හරි මම රූපය අඳින්නම් බෝඩ් එකේ. හරි දැන් මේක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිනේ. මේ පාඩමේ ওই ටික තමයි මතක් කරන්න තියෙන්නේ. සහ ඉගෙන ගන්න. ඒ ගණන් ටික හදන්නයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට අන්තිමට සාධනය කරන ගණන් හදන ඒවා තියෙනවා මේක කරන්න. ප්‍රශ්නාංක 1. දක්වන රූපය අරගන්න. හරි මෙන්න රූපය. A B C ත්‍රිකෝණේ මෙතන මේ පාද දික් කරලා D වෙනකන්නේ. මෙතන තමයි බාහිර කෝණයේ අංශක 110යි කියලා තියෙන්නේ. හරි මෙතන බාහිර කෝණයේ අංශක 110යි කියලා දීලා තියෙනවා. මේකේ අභ්‍යන්තර කෝණය මෙතන අංශක 60යි කියලා දීලා තියෙනවා. අපි අහන්නේ ළමයි රූපේ දැක්කම ලොකු අනුව ඔයගොල්ලන්ගේ අහන්නේ ගානේ මෙන්න මේ කෝණය. ACD කෝණය අගින්න කියවන්න රූපය ඇඳලා ACD කෝණයේ අගය සොයන්න ප්‍රශ්නාංක 1 ඉක්මනට හදන්න ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 පළවෙනි හදලා ඉන්න රූපය ඇඳලා A B C D හරි මෙතන කෝණය x මෙතන කෝණය අංශක 40 මෙතන කෝණය y මෙතන අක්ෂය e මෙතන කෝණය අංශක 70 මේක දැන් ත්‍රිකෝණ ගොඩක් තියෙනවා මෙතන කෝණය අංශක 25 මේකේ ඕගොල්ලන්ට ගාණි දීලා තියෙනවා පළවෙනි එක කොහොම ඉලක්කම් AEB අගය සොයන්න කෝණයේ අගය සොයන්න කොහොම ඉලක්කම් 2 BCE කෝණයේ අගය හොයන්න BCE කෝණයේ අගය සොයන්න හරි පළවෙනි ගාන මේ වෙද්දී හදලා ඉවර වෙන්න ඕනේ. දැන් අපි ඉගෙන ගත්ත ක්‍රමයන් පාවිච්චි කරලා ගණන් ටික හදන්නයි තියෙන්නේ. රූපය ඇදලා ගණන් ටික හදාගෙන යමු. මොන බෝඩ් එකේ රූපත් එක්ක ගාන දෙනවා ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 1 මට කියන්නේ උත්තරේ ගත්ත ළමයි දාන්න බලන්න අගේ කීයද? පළවෙනි ගානේ අර ACB කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. මෙතන කෝණය අගේ කීයද එන්නේ? අපි දැන් මේ ඉගෙන ගත්ත අන්තිමට ඉගෙන ගත්ත එකකින් උත්තරේ ගන්න පුළුවන් නේ. ඔව් අර පාදයේ දික් කරාම හැදෙන බාහිර කෝණේ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුකොට හොඳයි ගොඩක් අය උත්තර අරන් තියෙනවා. ඒ කෝණයක පාදයේ දික් කරාම හැදෙන බාහිර කෝණ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුකොට. මේ කෝණේ මේ කෝණේ එකතු සමානයි 110යි. එහෙනම් තමයි 110යි මේ කෝණේ අඩු කරාම මෙයාට මොකද? හරි ඒ කියන්නේ අපි අහන්නේ ACD කෝණය අගේ ඕකේ අගේ ගත්තී මෙන්න මේ කෝණය අගේ ගත්තී 110යි එකක් අඩු කරනවා ඒ මේ දෙකේ එකතුව මේ හර සමානයි නම් මෙයාගේ මෙයා අඩු කරාම මෙයාට ඕනේ අංශය කීයද 50යි අංශක 50යි හරිද ACB කෝණය අගේ අංශක 50යි ඉක්මන් කරන්න හරි ඊට පස්සේ ප්‍රශ්නාංක 2 රූපය ඇඳලා AEB කෝණය අගයයි AEB මෙන්න x කියලා දාලා තියෙන්නේ ඒකේ අගයයි අනිත් එක BCE කෝණය අගයයි BCE කෝණය අගය BCE මෙන්න මේකේ අගය හොයන්න ඕනේ ඉක්මන් කරන්න හරි ප්‍රශ්නාංක 3 ඉක්මනට හදන්න ප්‍රශ්නාංක 2 උත්සාහ කරන්න ඉක්මනට හරි මේ දෙකේ උත්තර ගත්ත ළමයි ඉන්නවා නම් පහලින් ඔයගොල්ලෝ දාන්න පුළුවන් අගයන් මම බලන්න හරිද කියලා ඉක්මනට හරි ප්‍රශ්නාංක 3 මේ ළමයි අපිට දීලා තියෙනවා අඥාත මගින්
දැක්වෙන කෝණවල අවයන් සොයන්න. හරි අඥාත මගින් දැක්වෙන කෝණවල අවයන් හොයන්න දෙන්නේ රූපවල. හරි මම රූප කීපයක් ළමයි දෙන්නම්. හරි පළවෙනි එක හරි හොඳයි. හරි මේ ගාන අපි හදමු ළමයි මම කරන්නේ. හරි පළවෙනි ගාන හදුවා. හරි ඉවරයි. දෙවෙනි ගාන අපිට ඉවරයි කියන්නේ ඉක්මනට රූපය යනදා ගාන හදුවා. බලවල ඉන්න බා වෙලා යනවා. හරි. හොඳයි තමයි උත්තර දාලා තියෙනවා. හොඳයි බලමු හරි වෙලා. මේකේ ළමයි ත්‍රිකෝණ ගොඩක් තියෙනවානේ. ඕනම ත්‍රිකෝණයකට අපි ඉගෙන ගත්තේව දැන් නැහැ නේ ක්‍රමයන්. මෙතනලා ඉගෙන ගත්තේම හොඳයි. AEB කෝණය. හොඳට බලන්න. AEB කෝණය කියන්නේ මෙන්න මෙයානේ. එයා ළමයි මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න. මෙන්න මේ ත්‍රිකෝණේ මේ භාග දික් කරාම වෙන බාහිර කෝණයක් වෙනවා නේද? මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේ ත්‍රිකෝණේ මෙන්න මේ භාග දික් කරාම වෙන බාහිර කෝණ තමයි අහලා තියෙන්නේ. නේ? x කෝණය. නේ? ඒක සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් කීය දෙන්නේ? එතන AEB කෝණය. නැත්නම් අපි x කියලා දාලා තියෙන්නේ. සමානයි මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර මෙන්න මේ ත්‍රිකෝණේ සම්මුඛ කෝණ දෙකේ එකතුවට නේ. 25 එකතු කිරීම 70 කීයද? අංශක 95යි. හරි කට්ටිය ඉන්නවද? හොඳයි කියපු දෙනෙක් උත්තර දාලා තියෙනවා හරි. ඊට පස්සේ BCE කෝණය. BCE කෝණය BCE දැන් මේ කෝණය අපි හොයාගත්ත කීයයි කියලාද? 95යි නේ. මෙතන කෝණය අංශක 95යි. හරි. දැන් හොඳට බලන්න මේ ත්‍රිකෝණය දිහාම මේ ත්‍රිකෝණෙ මේ ත්‍රිකෝණෙ නිකන් බලුවාම ඔයගොල්ලන්ට වෙනවා මෙන්න මේ පාද දික් කරාම එන බාහිර කෝණ තමයි මේ තියෙන්නේ. මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේ බාහිර කෝණ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. අන්න. එතකොට ළමයි මෙයාගේ එකතුව 95ට සමාන වෙන්නේ මේ ත්‍රිකෝණයෙන් ගත්තොත් මේක බාහිර කෝණය වෙනවා. එහෙනම් 95න් 40 අඩු කරා නම් y එනවා. නේ? ඒ කියන්නේ මොකක්ද කරන්නේ? 95න් 40 අඩු කරන්නේ. එතකොට y කියන්නේ ওই BCE කෝණය අගයනේ. BCE කියන්නේ 95න් 40ක් අඩු කරාම අංශක 55යි. BCE කෝණය. හරි උපන් හදන්න. BCE කෝණය. හරි. හරි. රෝබිලක්කන් එක මේක රෝබිලක්කන් දෙක. අන්න ඒක තමයි සමාන්තර රේඛාව. සමාන්තර රේඛාව දෙකක් තියෙනවා. හරි. මෙතන තමයි කෝණේ බාහිර කෝණේ හොයන්න ඕනේ. n අකුර දාලා තියෙන එකේ අගය. n. හරි මෙතන කෝණය ළමයි 100යි කියලා දාලා තියෙනවා 100යි. මෙතන කෝණේ අංශක 100යි. මෙතන කෝණේ අංශක 55යි. අංශක 55යි මෙතන කෝණය. රූපය ඇදලා ඉක්මනට හදන්න.
ඊට පස්සේ මම දැන් තුන හදාන්න යන්නේ කොහොමද හතර මිනිත් ගානේ ඔයගොල්ලෝ කණේ හදාගන්න උත්සාහ කරන්න ඉතින්දී ප්‍රශ්නාංක තුනේ රෝග ලක්ෂණ 4 වෙනි ගාන. මෙතන කොහේ අංශක 70. මෙතන කොහේ අංශක 50යි. මෙතන කොහේ අංශක 1. මෙතන කොහේ අංශක 40යි. මෙතන කොහේ අංශක 2. හරි. අපි අර දෙක හදලිමු ඉක්මනට. හරි ඉවරද මේ දෙක? ඔව් මෙතන තමයි දැන් හොඳටම පේනවා මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය. අගේ තමයි x කියලා දාලා තියෙන්නේ. එහෙනම් ඒක සමානයි අභ්‍යන්තර මෙන්න මේ සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ 45යි 35යි එකතු කරන්න. 45යි 35යි එකතු කරාම එන්නේ අංශක 80යි. අංශක 80යි. ඔය වගේ ගණන් ළමයි කෙලින්ම කෙටි ප්‍රශ්න වලට එහෙම එනවා. පේපර් එකේ. හරි. හරි හොඳයි. උත්තර ගත්ත ළමයි දාන්න. දෙවෙනි ගානේ මට කියන්න මෙන්න මේ කෝණයන්ගේ හොයන්නයි තියෙන්නේ. කොහොමද හදන්නේ? හරි. ඉතින් අපි දන්නවා ළමයි මෙතන මේ සමාන්තර රේඛා දෙකක් නේ. සමාන්තර රේඛා දෙකක් තවත් රේඛාවකින් කැපුණාම මෙතන ළමයි ඔයගොල්ලන්ට පේනවා නේද ඉසෙට් අකුරක් තියෙනවා මේ. ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ සමාන වෙනවනේ. එයි ඒකාන්තර කෝණ ඉසෙට් අකුරක මේ රේඛා දෙක සමාන්තර නිසා මෙහා 55 මෙහා 55 ඉඳලා ගන්න පුළුවන්. තේරුණාද? ඔව් ඉසෙට් අකුරේ මුළු දෙකේ කෝණ සමානයි. මේ සමාන්තර රේඛා දෙකක් තියෙන හින්දා. හරි. ඊට පස්සේ තමයි මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ කෝණේ 100 නම් මේ ඇතුලේ කෝණේ ගන්න කොහොමද? සරල රේඛාවක් මත කෝණ සරල රේඛාවක් මත කෝණ වල එකතු 180 නේ. එතකොට මෙතන කෝණේ අපිට ගත හැකි 180ෙන් 100 අඩු කරන්න. කීයෙන්? ඇතුලේ කෝණේ ඈ? ඔව් 80යි නේ. ඒකත් අග්ගාව ගන්න පුළුවන්. සරල රේඛාවක් මත කෝණ වල එකතු 180ක් නම් 180ෙන් මෙහා අඩු කරාම මෙහා එන්න ඕනේ 80යි කියන්නේ. ඊට පස්සේ දැන් මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණ තමයි එන්නේ කියන්නේ. අන්න. පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ සමානයි අභ්‍යන්තර සම්පූර්ණ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ 55යි 80යි එකතු කරාම. එතකොට ළමයි n කෝණයගේ 135යි අංශක. හරිද? 135යි. හරියට හදන්න වරද්ද ගන්න එපා. අංශක 135ක් කියන්නේ. තේරුණාද ඒක? අංශක 135ක් කියන්නේ. හරි. ඊළඟට රෝම ඉලක්කම් 4 වෙනි ගානේ අපි හොයන්න ඕනේ මෙතන කෝණයගේ සහ මෙන්න මේ B කෝණයගේ A කෝණයගේ. හරි. දැන් මෙතන තමයි ඔයගොල්ලන් ඉස්සෙල්ලාම අපිට ඕනනම් මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණයමයි පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණ නෙමෙයි කියන්නේ. දැන් B සමානයි අභ්‍යන්තර සම්පූර්ණ කෝණ දෙකේ එකතුව. මේ අනිත් පැත්තේ එක අමතක කරන්න. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව සමානයි මේ බාහිර කෝණයට නේ. එහෙනම් B වලගේ සමාන වෙනවා 40 ගණන් 70. ඒ කියන්නේ කීයද? අංශක 110යි. ඊට පස්සේ මේ පැත්ත බලන්න මේ ත්‍රිකෝණය බලන්න. මේ පැත්තේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය 70යි මේ ත්‍රිකෝණේ.
ඒක සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මේ A ගේ 50යි එකතුව 70ට සමාන නම් A වල අගය කෙලින්ම 70න් 50ක් අඩු කරා නම් 70න් 50ක් අඩු කරාම කීයද? අංශක 20යි. හරිද? අංශක 20යි. ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ ත්‍රිකෝණේ සලකලා මෙයා බාහිර කෝණේ මේ තියෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. මේ දෙකේ එකතුව 50යි 20යි තමයි 70ක් වෙන්නේ. ඒ 70ක් ඒ 20ක් වෙන්න ඕනේ. ඒ 20ක් වුණොත් 20යි 50යි 70ට සමානයි. මේ ත්‍රිකෝණ සැලකුවාම මේ බාහිර කෝණයක් තියෙනවා. එයා සමානයි මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. හරි පැහැදිලිද? හොඳයි. ඒ වගේ ගණන් තමයි මේක තව 5 හදන්න. ඒ වගේම රෝමි දක්වා 6 හදන්න. හොඳයි. හරි. අපි ඊට පස්සේ තමයි එමු ඉස්සෙල්ලා මේ මගේ ගණන් හදලා ඊට පස්සේ සාධනය කරන ගණන් කිහිපයක් බලමු. යුක්ත එකේ ප්‍රශ්නාංක 10. හරි. යුක්ත එකේ ප්‍රශ්නාංක 10 උදාහරණයක් රූපේ දෙන්නම් බෝඩ් එකේ. හරි. ACD කෝණය අගේ හොයන්න තියෙන්නේ මෙන්න රූපේ. ACB. හරි මෙතන කෝණය අංශක 40යි. මේක ලේසි ප්‍රශ්නයක් මේක අංශක 60යි. මෙන්න මේ කෝණේ ACB කෝණය අගේ හොයන්න කියලා තියෙනවා. හරි. ACB කෝණයේ අගය හොයන්න. හරි. කර්කල් රූපය ඇඳලා ප්‍රශ්නාංක 10 හොයන්න බලන්න. ACB කෝණය අගේ කියන්නේ මෙතන කෝණය. කර්කල් හොයන්න. ACB කෝණය අගේ කීයද ළමයි එන්නේ? ඒක හදද්දී අපිට කරන්න වෙන්නේ ත්‍රිකෝණයක මොනවද? අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ට සමානයි. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180 නම් මේ කෝණය අගය ගත්තී මේ කෝණ දෙක 180න් අඩු කරගන්න. 40යි 60යි එකතු කරලා 180න් අඩු කරා නම් අර ඉතිරි අභ්‍යන්තර කෝණය අගය කරේ. කීයද? හොඳයි. ඔව් කීයද? 80යි නේ. ACB කෝණයගේ අභ්‍යන්තර කෝණයගේ අහන්නේ. එතකොට 180යි මේ තුනේ එකතු 180න් අඩු කරන්න ළමයි 60යි 40යි එකතු කරලා. ඒ කියන්නේ 180න් අඩු වෙනවා 100ක් නේ. එතකොට උත්තරේ කීයද? අංශක 80යි නේ. 80යි. ප්‍රශ්නාංක 10. හරි නේද? හරි. හොඳයි. ඊට පස්සේ ළමයි ප්‍රශ්නාංක එන්නේ 11ට. ප්‍රශ්නාංක 11. මම රූපේ දෙන්නම්. x මේ කෝණේ 30යි මේක 2යි x. මේ කෝණේ 2යි x මේ කෝණේ x. හරි. මේකේ අපෙන් අහලා තියෙන ළමයි x හි අගය සොයන්න. x හි අගය සොයන්න. මෙතන කෝණේ x මෙතන කෝණේ 2යි x මෙතන කෝණේ අංශක 30යි. හරි. උත්සාහ කරන්න. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ට සමාන කරන්න පුළුවන් නේ. මේ x එකතු කිරීම 2x එකතු කිරීම 30. සමාන කරන්න 180ට සමීකරණයක් එනවා. ඒක විසඳලා x වල අගය හොයන්න බලන්න.
ගත්තද? එතන මෙතන x වලගේ කියන්නේ මේ කෝණයගේ තමයි හොයන්න ඕනේ. ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව සමාන කරන්න පුළුවන් 180ට නේ. x එකතු කිරීම 2x එකතු කිරීම 30 සමානයි 180යි. x එකතු කිරීම 2x සමජාතීයයි 3x වෙනවා. 3x එකතු කිරීම 30 නේ. සමානයි 180ට. ඊට පස්සේ තමයි මෙතන x දැන් මේ සමීකරණයක් කියලා බලන්න ඕගොල්ලන්ට නේ. x වලගේ තනි කරගත්තොත් තමයි අපිට උත්තරේ එන්නේ x වල. එහෙනම් මේ ධනතිය අයින් කරගන්න වෙනවා මේ පැත්තෙන්. ධනතිය අයින් කරද්දී අපි කරන්නේ ඍණ 30ක් දානවා නේ. හරි. මේ පැත්තට ඍණ 30ක් දාද්දී මේ පැත්තට ඍණ 30ක් දාන්න ඕනේ. සමීකරණ විසඳීම ඔයගොල්ලන්ට මතක ඇති. නේ අපි x වල අරගෙන ගද්දී මෙතන ධනතිය අයින් කරන්න ඍණ 30ක් දාන්න වෙනවා. ඒ දේ මෙහා පැත්තට කරන්න. දෙපැත්තටම ඍණ 30ක් දාන්න. ධනතිය ඍණ 30 කැපිලා යනවා. මේ පැත්තේ එතකොට 3x ඉතුරු වෙනවා. අර පැත්තේ p 180 30ක් අඩු වුණාම 150. ඊට පස්සේ මෙතන x 3ෙන් වැඩි වෙලාද? x තනි කරගන්න ඕනේ ඉඳලා 3ෙන් බෙදන්න. මේ වැඩි වෙලා නම් බෙදන්න ඕනේ. හොඳයි උත්තර අරන් තියෙනවා. හරි මේ පැත්ත 3ෙන් බෙදලා එහා පැත්තත් ඒ දෙයම කරන්න වෙනවා. දෙපැත්තම 3ෙන් බෙදන්න. මේ තුන මේ තුන කැපිලා ගිහින් අන්න x වල අගේ එනවා උතනින් x සමානයි එහා පැත්තේ උත්තරේ කීයද 153 ෙන් බෙදුවාම 50යි x වල අගේ 50යි ඒ කියන්නේ මේ කොහොමද අංශක 50යි මෙතන කොහේ අපලන් කියන්නේ ඒ වගේ දෙගුණයක් නේ 2x x වගේ දෙගුණයක් 2 50 100යි මෙයා 100යි මෙයා 50යි මෙයා 30යි හරියද 180 ගන්නට එනවා ඔයාලා බලන්න එකතු කරලා ඕන 100යි 50යි 150යි 30යි 180 හරිද හොඳයි හරි තවත් මම මේ වගේ පොඩි ගණන් කීපයක් දෙන්නම් බං කරන්න. අර ප්‍රශ්නාංක අපි එමු 16 ගණන් කීපයකට ඉක්මනට. ප්‍රශ්නාංක 16 ගණන් හෝ දෙකක් වගේ බලමු ඉක්මන් කරන්න. හරි. හරි මම ඉන්නේ මේ ගාන දෙන්න. ප්‍රශ්නාංක 16 රෝගිලක්කම් හරි අපි තුන්වෙනි කරු ප්‍රශ්නාංක 16 රෝමියක්කන් 3 මම රූපය අඳුනනම් ඒකේ තමයි ඔන්න සමාන්තර රේඛා තියෙනවා බලන්න කල්පනාවෙන් සමාන්තර රේඛා තියෙනවා හරි සමාන්තර රේඛා තියෙනවා බලන්න මේක තමයි මෙන්න මේ රේඛාව සමාන්තරයි මේ කෝණේ අංශක 70 හරි මෙතන S මේ ලක්ෂ්‍ය R මේ ලක්ෂ්‍ය Q මෙතන P මේ ලක්ෂ්‍ය මෙතන A මෙතන D කොහොමයි තියෙන්නේ හරි මෙතන තමයි අංශක 65ක් දාලා තියෙන කෝණය මෙතන අංශක 65 හරි දැන් තමයි ඔයගොල්ලෝ හොයන්න ඕනේ මේකේ දීලා තියෙන්නේ QPR කෝණය හොයන්න කියලා හරි QPR කෝණය අගේ හොයන්න කියලා තියෙනවා QPR කෝණය අගේ හොයන්න තියෙනවා QPR කෝණය අගේ හොයන්න ඉතින් බලමු කෝපය ගන්න ප්‍රශ්නාංක 16 රෝගිලක්කම් 3 රූප සරණ ඇද ගන්න ඉක්මනට සමාන්තර රේඛා දෙකක් තිබ්බාම ඉතින් අර ඒකාන්තර කෝණ මේ අනුරූප කෝණ මිත්‍ර කෝණ වගේ ඒවා වැදගත් ඈ ඥානවදදී අනිවාර්යයෙන්ම ඕනේ ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ සමානයි හරි මෙතන තමයි ඔයගොල්ලෝ හොයන්න ඕනේ මොකක්ද QPR කෝණය හරි මේ ගාණි කියලා තියෙන්නේ QPR කෝණය සොයන්න QPR කෝණය අගේ හොයන්නයි තියෙන්නේ QPR කෝණය කොහෙද තියෙන්නේ බලන්න QPR මේක නේද QPR මෙන්න මේක තමයි හොයන්න ඕනේ හරි මුලින්ම තමයි සමාන්තර රේඛා දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වුණාම මෙතන තියෙනවා ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණය ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. මෙයා 65 මෙයා 65යි කියලා දාන්න. හරි. ඊට පස්සේ ළමයි අර මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක් තියෙනවා මේ. හැබැයි ත්‍රිකෝණේ ළමයි අභ්‍යන්තර කෝණ දෙකක් කියලා ගන්නවා. මෙයා 70යි මෙයා 65යි. මෙයා තමයි අහලා තියෙන්නේ. ඊළඟ තමයි අනිත් අභ්‍යන්තර කෝණය අගේ ගන්න. මොකද කරන්න ඕනේ? මේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180නේ. 180 අඩු කරන්න මෙයයි එකතු කරලා 65කුයි 70කුයි
65කුයි 70කුයි එකතු කරාම කී දෙන්නේ 135 නේ අඩු කරාම 180 මෙතන එනවා 45යි අංශක ඔන්න ළමයි මේ කෝණේ අංශක හොඳයි හරි හදලා දෙනවා ළමයි 45ක් කියලා තව අපි 17 මම එක ගානක් දෙන්නම් 17 රෝම ඉලක්කම් 3 අනිත් ඒවා ගන්න හදන්න 17 රෝම ඉලක්කම් 3 ඒකේ මෙන්න මෙහෙම තියෙනවා ත්‍රිකෝණයක් මෙතන කෝණය ළමයි 2යි මෙතන කෝණේ A ඍණ 30 මෙතන කෝණේ A ධන 10 A ධන 10 ඔන්නමයි තියෙන්නේ මේක තමයි A වල අගය හොයන්න තියෙන්නේ. ප්‍රශ්නාංක 17 රෝම ඉලක්කම් 3. උත්සාහ කරන්න බලන්න. මෙතන කෝණේ 2යි මෙතන කෝණේ ඍණ 30 මෙතන කෝණේ ධන 10. AB අගය හොයන්න තියෙන්නේ. A වල අගය සොයන්න A වල අගය සොයන්න හරි වේලාවක 18 වෙනි ගාන මම දෙන්නම් 18 වෙනි ගානේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙක අණු 3 අණු 4 අනුපාතයට පවතී. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අනුපාතය. අභ්‍යන්තර කෝණ තුන ලියලා සරලම කරාම 2 3 4 වෙන්නේ. අහනවා එක් කෝණවල අගය සොයන්න. එක් කෝණේ අගය සොයන්න. හොඳයි. හරි මම 17 තුන්වෙනි එක හදලා දෙන්නම්. දැන් මේක තමයි අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ට සමාන කරන්න පුළුවන් නේ. හරි. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ට සමාන කරන්න 2a. මෙතන කෝණේ a ධන 10. මෙතන කෝණේ a ඍණ 30 සමානයි 180ට. හරි. ඒ කෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ට සමාන කරන්න පුළුවන්. එතන තමයි සමජාතීය කරනවා 2a a කියලා 2a 3a 3a 4a ඊට පස්සේ තමයි මෙතන ධන 10යි ඍණ 30යි 10න් 30ක් අඩු වුණාම එන්නේ තමයි ඍණ 20යි නේ 10යි ඍණ 30යි ඍණ 20යි 30න් 10ක් අඩු වුණාම ධන 20යි 10න් 30ක් අඩු වුණාම ඍණ 20 සමානයි එහාට පිළිගන්න 180 දැන් අර කලින් වගේ සමීකරණේ විසඳන්න ඕනේ. ඔව්. දැන් මෙතන තමයි ඕගොල්ලන්ට වෙනවා ඒ වල මේ තනි කර ගන්න වෙනවා සමීකරණ විසඳද්දී. එතකොට එතන අඩු වෙච්ච 20ක් තියෙද්දි අපි 20ක් එකතු කරන්න ඕනේ. මතකයි සමීකරණ විසඳීම. අඩු වෙච්ච 20 අයින් කරන්න 20ක් එකතු කරන්න නෙමෙයි. ඒ දේ මෙහා පැත්තට කරන්න 20ක් එකතු කරන්න. ඍණ 20 ධන 20 කැපිලා ගිහිල්ලා මෙතන 4 වරක් a ඉතුරු වෙනවා. 4 වරක් a නේ 4යි a
එහා පැත්තේ 180 x එකතු වුණාම 200යි. අන්තිමට මෙතන 4න් ඒව වැඩි වෙලා ළමයි. 4න් ඒව වැඩි වෙලා ඉඳලා 4න් බෙදන්න ඕනේ. නේ? 4න් ඒව වැඩි වෙලා ඉඳලා අපි තනි කරගන්න 4න් බෙදන්න. දෙපැත්තට උඩ. 4 4 කැපිලා ගියා ඒ සමානයි කියලා. 204න් කැපුවාම 50යි. ඒ කෝණයගේ 50යි. හරි? ඒ කෝණයගේ 50ක් එන්නේ. ඔව් ඒ වලගේ 50යි. එතකොට මෙතන කෝණයගේ කීයද ළමයි එන්නේ? දෙවරක් එන්නේ. හරි? ඒ වලගේ 50ක් වුණාම මෙතන කෝණේ කීයද? දෙවරක් 50 ඔව් 100යි. දෙවරක් 50නේ ඒ වලගේ නේ. දෙවරක් 50 මෙතන 100යි. ඔන්න අගයන් දැම්ම හැකි දැන්. කෝණ තුනේ අගයන් ඇහුවොත් නේ. මෙතන කෝණේ තමයි දෙවරක් A කියන්නේ දෙවරක් 50. අංශක 100යි. ඊට පස්සේ මෙතන කෝණයගේ තමයි කියන්නේ. මෙතන කෝණයගේ කියන්නේ. ඒ අඩු කිරීම තියෙන්නේ මෙතන කෝණේ. ඒ වලගේ 50නේ. 50න් අඩු කරොත් 30ක් කීයද? 20යි අංශක. 50න් 30ක් අඩු කරාම 20යි. මෙතන කෝණයගේ ඒ එකතු කිරීම 10යි. ඒ කියන්නේ 50නේ. 50යි 10යි එකතු කරාම 60යි මෙතන කෝණේ. දැන් නිකන් බලන්නකො 100යි 60යි 20යි 180ක් එනවනේ. හරි ඉක්මනට හදාගන්න. හරිද? හොඳයි. ඊළඟ ළමයි එන්න 18 වෙනි ගාන. හරි. මේකත් හදපු ළමයි ඉන්නවා නම් මඩ කෝණ තුනේ අගයන් ටික දාන්න බලන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 2.3.4 අනුපාතයට පවතී. එක් කෝණයේ අගය සොයන්න. ඒ කියන්නේ ළමයි කිසියම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගයන් තුන ලියලා සරලව කරනවා. මේ උදාහරණ කියලා මම ත්‍රිකෝණයක් තියෙනවා අභ්‍යන්තර කෝණවල අගයන් අංශක 90යි අංශක 60යි අංශක 30යි. හරි. එතකොට මේ කෝණ තුන අපි ලියලා සරල කරොත් අනුපාත බලන්න කීයද කියලා. අභ්‍යන්තර කෝණ අතර අනුපාත 30 90 60 90 නේ. කොහොමද? සරල කරොත් 30න් කැපෙනවනේ ඔක්කොම. 30 30 1යි 60 30 2යි 90 30 3යි. එතකොට මේක නම් තමයි 1.3යි මේකේ. ඔව් මම නිකන් උදාහරණයක් දෙන්නේ. හරි. දැන් අපිට මෙහෙම අනුපාත කියලා අහනවා මේකේ කෝණ තුනේ අගයන්. හරි. තේරුණාද? ඔව්. ඒ අනුපාත ගණන් ඕගොල්ලන්ට මතකයි අටේ පන්තියේ තියෙන හැදුවා. මේකේ මුළු කෝණය 180යි. කෝණ තුනේම එකතුව හොඳයි. උත්තර අරන් තියෙන බලමු. කෝණ තුනේම එකතුව ත්‍රිකෝණයක
අංශක 180යි. ඒ කෝණ තුනෙන් එකතු අංශක 180 මෙන්න මේ අනුපාතයට බෙදුවනම් හරියද? 1:3:4. අනුපාත ගණන් හදද්දී ඔයගොල්ලන්ට මතක ඇති අනුපාත ටික එකතු කරගන්න ඉස්සෙල්ලාම. 2යි 3යි 4යි එකතු කරාම කියන්නේ අනුපාත වල එකතු කීයද? 2යි 3යි 5යි 4යි 9යි. නේ? ඔව්. කෝණ තුනේම එකතු 180නේ. 180න් අපිට මෙන්න මෙයාට අදාළ කෝණය අගේ ගන්න. මෙතන අනුපාතය දෙකට අදාළ කෝණය අගේ ගන්න කරන්න තියෙන්නේ. අනුපාත ටික එකතු කරා 9යි. 9න් පංගු දෙකක් ගත්තා නම් හරිය 180. 180 9න් බෙදලා දෙකකින් වැඩි කරා නම් මේකට අදාළ කෝණය එනවා. ඊට පස්සේ මෙයාට අදාළ කෝණය අගේ ගත්තී 180 අනුපාත තුනේ එකතුවෙන් බෙදුවා 9න් වැඩි කරා 3න්. හරි. මෙයාට අදාළ කෝණය ගත්තී 180 අනුපාත වල එකතුව 9න් බෙදුවා වැඩි කරා 4න්. ඔච්චරයි අනුපාත වලට බෙදන්න දෙන්නේ. දැන් එතන ළමයි 189න් කැපුවාම කීයද එන්නේ? 180 9න් කැපුවාම කීයද? 9ට 9 වරක් 1යි 180ට 9 වරක් 2යි නේ 18. 180 20යි. හරි 9 වරක් 2 18යි. 18ට 2යි බිඳුවක් කියන්නේ 20ක් වෙනවා නේ. 180 9 වරක් 20ක් වෙනවා 9ට 9 වරක් 1යි. 20 වරක් 2 එතන කෝණ 9 අංශක 40යි. මේකේ තියෙන පොලිම කෝණේ අංශක 40යි. 189න් කැපුවාම 20යි 20 වරක් 3 අංශක 60යි ගන්න. අනිත් කෝණේ අංශක 60යි. 9ට 9 වරක් 1යි 180ට 9 වරක් 20යි 20 වරක් 4 80. අනිත් කෝණේ අංශක 80. හරිද බලන්න දැන් 60යි 40යි 100යි 80යි හරි 120ක් වෙනවා. හරි හොඳයි ළමයි උත්තර දාලා තිබ්බා හරි. අනුපාත ගණන් හරි. ඔය වගේ ඒවා තමයි අපිට එන්නේ කෙටි ප්‍රශ්න වලට පේපර් එකේ. පැහැදිලිද ඒ ටික? හරි. දැන් මේකේ ළමයි මේ සාධනය කරන ගණනුත් තියෙනවා. බව පෙන්නන ගණන්. සාධනය කරන ගණන්. හොඳයි. අපි මේ වගේ ගණනක් හෝ දෙකක් ඉක්මනට හදලා නවත්තමු. පියමු ටියුට් එකේ ප්‍රශ්නාංක 6. සාධනය කරන්න, බව පෙන්වන්න නේ. අන්න ඒ වගේ ගණන් අපිට එනවා ජ්‍යාමිතියේ. සාධනය කරන ගණන්. හරි සාධනය කරන ගණන් බලමු වෙලාව තියෙන ප්‍රමාණෙත් එක්ක ගණන් මේකේ තියෙනවා 5ක් 6ක් අපි දෙකක් වගේ හදමු හරියට හොඳයි සාධනය කරන ගණන් මුලින්ම මම එන්නම් ටියුට් එකේ ප්‍රශ්නාංක 6 මේ දැන් මෙච්චරලා ළමයි අපි මේ හදපු ගණන් එන්නේ කෙටි ප්‍රශ්න වලට පේපර් එකේ දැන් මේ හදන ඒවා රචනා පේපර් එකේ තමයි එන්නේ. සාධනය කරන ඒවා රචනා පේපර් එකේ තමයි එන්නේ. ප්‍රශ්නාංක 6. හරි. මෙන්න මෙහෙම රූපයක් දීලා තමයි ඉක්මන් රූපය අරගන්න. හරි මේක A P C ත්‍රිකෝණේ BC රේඛාවට සමාන්තරව රේඛාවක් ඇඳලා තියෙනවා DE. හරි නේද? හරි. ABC ත්‍රිකෝණේ අර DE රේඛාව ඇඳලා තියෙනවා BC ට සමාන්තරව. හරි රූපේ දැක්වෙන තොරතුරු අනුව ඕගොල්ලන්ට කියනවා මෙන්න මේක සාධනය කරන්න. හරි බව පෙන්නන්න ඕනේ. මෙන්න මේ BAC කෝණේ එකතු කිරීම ABC කෝණේ සමානයි DEC කෝණයට බව සාධනය කරන්න. බව පෙන්නන්න නැත්නම් බව සාධනය කරන්න. අපි මේවට කියන්නේ සාධනය කරනවා නැත්නම් බව පෙන්නනවා. ඒ කියන්නේ මේ රූපේ තියෙන මේ කෝණ දෙකේ එකතුව මේ කෝණයට සමාන බව අපි පෙන්නන්න ඕනේ. සාධනය කරනවා කියන්නේ ඒකයි. කිසියම් දෙයක් තව එකකට සමානයි බව පෙන්නන්න ඕනේ. සාධනය කරනවා කියන්නේ ඒකට. BAC කෝණයේ එකතුව ABC කෝණය. BAC කෝණය එකතු කිරීම ABC කෝණය. සමානයි DEC කෝණය බව පෙන්වන්න බව සාධනය කරන්න. හරි ඉස්සෙල්ලා කෝණ තුන චුට්ටක් බලන්න අර රූපේ කොහෙද තියෙන්නේ කියලා.
හරි. හරිද? හොඳයි. දැන් BAC කෝණය බලන්න. BAC කෝණය BAC මෙන්න මෙයා. මෙයා තමයි BAC කෝණය නිකන් වවුමක් දාගන්න. BAC කෝණය. මේක ABC කෝණය. ABC කෝණය කියන්නේ මෙයා. මම රවුම් දෙකක් දාගන්නම්. අනිත් එක ඔන්න මේ කෝණේ එකතුව පෙන්වන්න ඕනේ සමාන වෙනවා කියලා DEC කෝණය DEC කෝණය. මෙන්න මේ රවුම් තුනක් දාගන්න. හොඳයි. මාක් කරගන්න ටිකක් අර අපිට එතකොට පැහැදිලිව පේනවනේ. මේ කෝණ තමයි මේ මම රවුමකින් මාක් කරගත්තේ. හරි. ඊට පස්සේ අර ABC කෝණ තමයි රවුම් දෙකක් දාලා මාක් කරගත්තේ. අපිට මේ දෙකේ එකතුව සමානයි කියලා පෙන්වන්න ඕනේ මෙයාගේ අගයට නේ. ඔව්. දැන් මෙතන තමයි අපිට බීජීය සංකේත පාවිච්චි කරන්න පුළුවන් සාධනය කරන ගණන් හදන්න. දැන් අපි මේ වගේ වැඩක් කරමු. මම මෙතන කෝණේ ගන්නවා තමයි x කියලා. මෙතන කෝණේ ගන්නවා y කියලා. ලෙස ගනිමු. හරි. අපිට සාධනය කරන ගණන් හදද්දී කෝණවල අගයන් සඳහා බීජීය සංකේත පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක ලියන්න ඕන අපි. මම දැන් ගත්තා නේද තමයි BAC කෝණය x ලෙසක් බලා ගන්න සාධනය කරන විදිය BAC කෝණය x ලෙසද BAC කෝණය x ලෙසද ABC කෝණය y ලෙසද ගනිමු. ලියන්න කැමති ඉංග්‍රීසි අකුරු දෙකක් දාගන්න සිම්පල් අකුරු. හරි. අපිට ගානේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ ගණන් හදන්න. හොඳයි. දැන් ඕගොල්ලෝ පෙන්නන්න ඕනේ එතකොට මේ කෝණ දෙකේ එකතුව මෙයාට සමානයි කියලා. x ධන y ගේ එකතුව මෙතන කෝණයක සමානයි කියලා පෙන්නන්න ඕනේ. මෙතන කෝණේ එකතුව මෙතන කෝණේ x ධන y ට සමානයි කියලා පෙන්නව ගන්නවා නම් හරිනේ. හරි. දැන් ළමයි මෙතන සමාන්තර රේඛා දෙකක් තියෙනවානේ. සමාන්තර රේඛා දෙක අපිට සලකලා මොකක්ද ලියන්න පුළුවන්? මෙතන හොඳට බලන්න තමයි x අකුරක් තියෙනවා. මේ x අකුර මේ f අකුරක්. අර ඔළුවෙන් හිටවපු f අකුරක් මේ. f අකුරද මුළු දෙකේ කෝණ මොන කෝණද? අනුරූප කෝණ. ඒතර මේ කෝණේ y නම් මේ කෝණෙත් මොකද වෙන්නේ? y ලෙස අපිට ගන්න පුළුවන්. තේරුණාද නේද? මෙයා y නම් මෙයා y වෙනවා. ඇයි? අනුරූප කෝණ. හොඳයි. ඊට පස්සේ ලියන්න මෙතන කෝණය. හරි. මෙතන කෝණය ලියුවේ හැකි ADE කෝණය කියලා නේ. ලියන්න ADE කෝණය සමාන වෙනවා මෙයාට. මෙතන කෝණයට. මොකක්ද මෙතන කෝණය? මෙතන කෝණය මොකද්ද? ABC කෝණය නේ. ඒක අපි ගත්තා y කියලා. සමානයි y කියලා දාන්න. එතන තමයි හේතුව ලියන්න ඕනේ මොන කෝණද මේවා? මේ දෙක සමාන වෙන්නේ අනුරූප කෝණ කියලා ලියන්න බලන්නත් දාලා ඉස්සරහින්. අනුරූප කෝණ. නේ? අනුරූප කෝණ නිසා මොකද මේ සමාන්තරයි මේ රේඛා දෙක නේ. රේස් අකුරක මුළු දෙකේ කෝණ සමානයි. ඒකින්ද මෙතන කෝණේ මේ කෝණයටම සමානයි. මේ මෙතන කෝණයටම සමානයි. y ටම නේ. හරි. දැන් ඊට පස්සේ දැන් බලන්න මෙන්න මේ පොඩි ත්‍රිකෝණ දිහා. මේ පොඩි ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන්නේ. මේ පොඩි ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණෙ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් මෙතන කෝණේ මොකක් කියනවද? x එකතු කිරීම y කියලා එනවා නේද? x එකතු කිරීම y. දැන් මේ වෙලේදී ඔය උතනින් පස්සේ හරි මම ලියන්නම්. මේ කෝණේ BEC කෝණේ දැන් ලියන්න BEC කෝණේ සමානයි මේ බාහිර කෝණේ පාදයක් දික් කරාම අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවනේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. හරි. මේක ලියුවේ හැකි කොහොමද? මෙතන කෝණය. මම අර මේකේ තියෙන විදිහම ලියන්නම් BAC කියලා ලියන්නම්. මේ කෝණය මම ලියනවා BAC කියලා. BAC. එකතු කිරීම මෙතන කෝණය ලියනවා ADE කියලා. හරි. දැන් මේක ලියන්න හේතුව මොකද්ද ළමයි? ත්‍රිකෝණයක ඒක ලියන්න ඉස්සරහින් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය.
හරි ත්‍රිකෝණයක නැත්නම් බාහිර කෝණේ කෙටි ලියන්න ත්‍රිකෝණයක බාහිර කෝණය සමාන වෙනවා හරි ත්‍රිකෝණයක බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවටනේ ඒක ලියන්න ඕනේ නේද අනිවාර්යෙන් ලියන්න හේතුව මේක ලියන්න හේතුව මොකද්ද මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට හොඳයි එතකොට අපිට දැන් ළමයි මෙතන ලියුවේ හැටි DEC සමානයි DAC කෝණය අපි ගත්තා x කියලා x ADE කෝණය අපි ගත්තේ ADE කෝණෙනේ y කියලා හරිනේ ඒක y කියලා ආවම නේ ADE කෝණය y කියලා ආවම යා දැන් තමයි අපිට ඇවිල්ලා තියෙනවා x ධන y සමානයි මම මේක පැත්ත මාරු කරලා ලියන්නම් x ධන y සමානයි කාටද DEC කියලා අපිට බව පෙන්නනවා x වලට දැන් දැක්ක හැකි මේක BAC කෝණය මොන දැන් උත්තරේ ලියන්න තියෙන්නේ y දැන් නැහැ ABC කෝණය දැන් මොකද වෙන්නේ අන්න තමයි මේ කෝණ දෙකේ එකතුව සමාන වෙනවා DEC කෝණයට ඕක තමයි බව පෙන්නන්න තියෙන්නේ ඉතින් ඔය වගේ තමයි අපි සාධනය කරන්න ඕනේ හදන්නේ x වලට අපි දානවා BAC වල y වලට දානවා ABC වල හරිද ABC ඉතින් ඕක තමයි අපිට බව පෙන්නන්න තියෙන්නේ ගන්න හරි බව පෙන්නන්න තියෙන්නේ ඕක ඉක්මනට හදාගන්න බව පෙන්නන ගණන් හරි හොඳයි සාධනය කරන ගමන් මේකේ ළමයි තියෙනවා පේපර් මේ ටියුට් එකේ කිහිපයක්ම හදන්න පොඩක් උත්සාහ කරලා බලන්න. තාම මේක මම එක ගානක් හදන්නම් 13 එක සාධනය කරන ගානක් නෙමෙයි. ඒක ළමයි තියෙන්නේ අභ්‍යන්තර කෝණ අංශක 55 අංශක 60 සහ අංශක 75 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වේද හරි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වේද කියලා ලියගන්න අභ්‍යන්තර කෝණ වේද නැත්නම් නොවේද හේතු ගන්නවා හරි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලෙස මේ අංශක 55 අංශක 60 අංශක 75 වගේ කෝණ තුනක් තියෙන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් ඕක ලේසි ප්‍රශ්නයක්. අර සමහර පේපර්ස් වලින් අහනවා. හරිද? ඉතින් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේ කෝණ තුනේ එකතුව බලන්න. කෝණ තුනේ එකතුව හරියටම 180ක් ආවොත් ඔව්
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම නේ 180ට වඩා එක්ක අඩු නැත්නම් වැඩි අගයක් ආවොත් නොවේ කියලා ලියුවේ ඇති මොකද ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180ක් එන්නම ඕනේ 50යි 60යි 75යි එකතු කරාම ළමයි බලන්න කී දෙන්නේ 75යි 55යි 130යි නේ 130යි 60යි 190ක් වෙනවද? ඔව් 190ක් වෙනවා කියලා කියන්නේ මේ නාගේ මොකද වෙන්නේ 190 කියන එක 180ට සමාන නෑ නේ වැඩිනේ එම නිසා හරිද නොවේ නේ අභ්‍යන්තර කෝණ නොවේ නොවේ හරි හේතුව මොකද්ද අංශක 180ක් නොවන නිසා නේ කෝණ තුනේ එකතුව අංශක 180ක් නොවන නිසා හොඳයි හරි එතලම මම අද මෙතනින් පන්තිය ඔයගොල්ලන්ගේ අවසන් කරනවා මේකේ පුළුවන් ප්‍රශ්න උත්සාහ කරන්න හදන්න හරි ටිකක් ඔය සාධනය කරන්නම් එකපාරට ඔයගොල්ලන්ට හදන්න අමාරු වෙයි පුරු වෙන්න ඕනේ මම ලබන සතියේ ඊළඟ පාඩමේ ගණන් දෙකක් තුනක් හදලා පෙන්නන්නම් හරි අපි ලබන සතියේ ළමයි 9 වෙනි පාඩම තමයි කරන්නේ ත්‍රිකෝණ දෙක කොටස හරි පෙබරවාරි මාසෙ වෙද්දී එතකොට මේ පාඩම් ටික 9ෙම ඉවරයි හරි මොනවා හරි ඔයගොල්ලන්ට කලින් පාඩම් වල අපි දැන් මම හිතන අද දවස් මේ වෙද්දී කීයක් කරලා තියෙනවා 10 වෙනි 10 වෙනි දවසනේ ඔව් හරි ඔයගොල්ලන්ගේ Zoom class වල 10 පන්තියේ අද 10 වෙනි දවසේ හරි පාඩම් 8ක් ඉවර වෙලා තිනවා මේ වෙද්දී ලබන සතිය කරාම ඊළඟ පාඩමත් පොඩි පාඩමක් තියෙන්නේ අද වගේම හරිද ත්‍රිකෝණ දෙක හරි හොඳයි අර මොනවා හරි ඔයගොල්ලන්ට මිස් වෙච්ච ඒවා තියෙනවා ළමයි මට මැසේජ් එකක් දාලා WhatsApp වලින් ඉල්ල ගන්න රෙකෝඩින් හරි එහෙනම් ළමයි අපි මෙතනින් අද නවත්තමු එහෙනම් හොඳට වැඩ කරන්න සියලු දෙනාට සුබ රාත්‍රියක් හරි පරිස්සමට ඉන්න